කැම බෑ. තෙරුවන් සරණයි හොඳටම. තෙරුවන් සරණයි ගුරුතුමාට. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පාඩම් පටන් ගමු හිලා කට්ටිය ඉතින් ටික ටික සහභාගී වෙයි. අපි වැඩ කරගෙන යමු. තෙරුවන් සරණයි ගුරුතුමාට. තෙරුවන් සරණයි. අපි අමතර පන්තියක් අද දැම්මේ දැන් ඇවිල්ලා එක කාලච්ඡේදයකින් විතරක් ඇවිල්ලා මේක ඉක්මනට අවසන් කරන්න බැරි වෙන නිසා අද උත්සාහ කරනවා ඇවිල්ලා මේ පාඩමේ ඉතුරු කොටස ගොඩාක් දුරට සම්පූර්ණ කරන්න පැයට වඩා කරන්න නෑ. මොකද ඇවිල්ලා දැන් ඔයගොල්ලෝ පන්ති දෙකකට සහභාගීලා මහන්සි වෙලා ඉන්නේ. ඒක නිසා ඇවිල්ලා පැයක කාලයක් තුර අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. කරන්න පුළුවන් තරමට අපි ඒක කරගමු. එදා දවස් තුල අපි කළේ රසායනික බන්ධන කියන පාඩම ඒක ඉතුරු කොටස ගොඩක් දුරට අවසන් කරන්න උත්සාහ කරමු. ඉතුරු කට්ටිය සහභාගී වෙනකම්. ඒක නිසා අපි ඉන්පොට ෂෙයා කරනවා. හරි. දැන් මම හිතන්නේ ෂෙයා වෙලා ඇත්තේ රසායනික බන්ධන පාඩම තමයි කතා කරන්නේ. රසායන විද්‍යාව පාඩම. මේකදී ඇවිල්ලා මුලින්ම මම පොඩි සාරාංශයක් කරලා මින්නම් කරපු පාඩම පොඩ්ඩක් මතක් කරලා දීලා ඉවරලා මුලින්ම උච්ච වායු පිළිබඳව කතා කරා. ඒවා බන්ධන හදන්නේ නැහැ කියලා කිව්වා. යාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය නැත්නම් ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙලා තියෙනවා කියලා ඉවරලා කිව්වා. ඒක නිසා ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ගන්නවත් දෙන්නවත් එහෙම නැත්නම් හවුලේ තබා ගන්නවත් නැහැ. ඒගොල්ලන්ට උච්ච වායු විදිහට හැඳින්වනවා. එතකොට අපිට ආවර්තිතාවගේ අපේ තියෙන ආවර්තිතාවගේ මූලද්‍රව්‍ය විස්තරට අනුව හීලියම් නියෝන් සහ ආගන් ගත්තාම ඒගොල්ලෝ නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය විදිහට හඳුනනවා. 8 වෙනි කාණ්ඩයේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඊට පස්සේ රසායනික බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා ඉවරලා විස්තර කළා. රසායනික බන්ධන වර්ග දෙකක් පිළිබඳව අපි මේ පාඩමේදී කතා කරනවා කියලා කිව්වා. ඊට කලින් අපි බන්ධන ගැන කතා කරන්න පෙර අයනයක් කියන්නේ මොකක්ද කියලා බැලුවා. අයනයක සාමාන්‍ය පරමාණුවක් තමයි අයනයක් බවට පත් වෙන්නේ. ඒ වගේම බහු පරමාණුක අයන ඛණ්ඩක් තියෙනවා කියලා සඳහන් කළා. ලෝහ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව තියෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඍණ ගතිය නැති වෙන්නේ. ඍණ ගතිය නැති වෙනවා කියලා කියන්නේ යාට ලැබෙනවා ධන ආරෝපණයක් ලැබෙනවා. ඒ ආරෝපණය අපි ඉහළින් දක්වනවා කියලා ඉවරලා සඳහන් කළා. ඒක හැදෙන ආකාරය ඒ කියන්නේ ධන ආයන නැත්නම් කැටායන හැදෙන ආකාරය පිළිබඳව අපි කතා කරා සෝඩියම් උදාහරණයකට අරගෙන. ඊට පස්සේ ඍණායන වලට අපි කියන ඇනායන කියලා කියනවා. ඒගොල්ලන්ට ඉලෙක්ට්‍රෝන අඩුපාඩුවක් තියෙනවා. අටක් කරගන්න අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව තියෙන අය මොකද කරන්නේ? එකක් ගන්නවා. මොනවද ගන්න? ඉලෙක්ට්‍රෝන ගන්න. එහෙනම් ඍණ ගතියක් තියෙනවා ගන්න නිසා මෙයාට ලැබෙන ආරෝපණය ඍණ ස්වභාවයක් වෙනවා කියලා ඉවරලා කිව්වා. එතකොට ධනේවා තියෙනවා ඍණේවා තියෙනවා. ඔය දෙකවල ධනයි ඍණ ආකර්ෂණය වෙන්න තමයි බලන්නේ. ওই විදිහට හැදෙන බන්ධන අපි හඳුන්වනවා ආයනික බන්ධන විදිහට සඳහන් කළා. මේ සාරාංශය කියන්නේ ලෙඩ පාඩමේ ආයනික බන්ධන කියලා කිව්වා. ওই විදිහට ආයනික බන්ධන සහිත ආයනික සංයෝග කීපයක් සඳහා උදාහරණ අපි සඳහන් කළා. ඒ උදාහරණ ටික ඔයගොල්ලන්ට කටපාඩම් කරගන්න ඕනේ නැහැ. ඒවලට දැක්කහම කියත හැකියි. කොහොමද කියන්නේ? ලෝහයක් අලෝහයක් එක්ක ඉන්නවනේ. එහෙම මතක තියාගන්න. මතක තියාගන්නවා කියන්නේ ඉතින් ඒක නිසා එල්ල දැන් ප්‍රශ්නයක දැක්කොත් ඒවා හොඳ කරුණු වෙනවා ඒතකොට. ලෝහ අතර තමයි සාමාන්‍ය ආයනික බන්ධන ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. බහු පරමාණු ආයන ඛණ්ඩ සහ තවත් වෙනත් කොටසක් සමග මූලද්‍රව්‍ය කොටසක් සමග එකතු වෙලා ආයනික සංයෝග හැදෙනවා. එහෙම නැත්නම් බහු පරමාණුක ආයන ඛණ්ඩ අතරත් ආයනික සංයෝග තමයි බන්ධන තුලින් ආයනික සංයෝග වල තියෙන ආයනික බන්ධන තමයි තියෙන්නේ ඒ ආකාරයමයි. එතකොට ආයන ඛණ්ඩේ කියනකොටම තේරෙනවානේ ආයන ඛණ්ඩයක් තියෙනවා ආයනික බන්ධන තමයි හදන්නේ. එහෙම මතක තියාගන්න. එතකොට ඒ සඳහා උදාහරණ අපි කීපයක් ගත්ත රූපීයව නිරූපණය කළා. සෝඩියම් ක්ලෝරයිඩ් හැදුනට පස්සේ කොහොමද පවතින්නේ කියලා ඉවරලා. ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ සංයෝගයක් ගත්තොත් මේක දැලිස ආකාරයට පවතිනවා කියලා සඳහන් කරා. එක පරමාණුවකට තව පරමාණු
සෝඩියම් වල නම් ඇවිල්ලා සෝඩියම් පරමා අයනයක් වට අයන කියලානේ අපි කියන්නේ අයනයක් වට ක්ලෝරයිඩ් අයන හයක් පිහිටන ආකාරයට සහ ක්ලෝරයිඩ් අයනයක් වට සෝඩියම් අයන හයක් පිහිටන ආකාරයට පිහිටපු එකට බැඳිලා පවතිනවා එනවා. ඒක නිසා ශක්තිමත් ආකාරයෙන් බැඳිලා පවතින ඒවාට අපි කියනවා දැලිසක් කියලා උන්නා. සෝඩියම් ක්ලෝරයිඩ් වල දැලිස දැක්වුවා. ඒක අයනික දැලිසක් විදිහට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අකුලන්ට ප්‍රශ්න දෙකක් දුන්නා උදාහරණ වශයෙන් කිරීම සඳහා ඒ ටික අපි කළා. අන්තිමට අපි කතා කරේ සහසංයුජ බන්ධන පිළිබඳව. ඒක අන්තිම මොහොතේ කරපු නිසා වැඩි දෙනෙක් ඒතරින් අයින් වුණා අපේ පාඩමෙන්. ඒක නිසා මම ආයෙ පොඩ්ඩක් මතක් කරනවා. සහසංයුජ බන්ධන කියලා කිව්වේ පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම. ඔන්න ඔක තමයි වචනේ. හැම අර්ථ දැක්වීමකට උමනා කරන වචන කීපයක් තියෙනවා. මේ වචනේ තියෙනවා නම් අනිත් ටික ගලපලා ලියාගත්තා. හවුලේ තබා ගැනීම. මොනවද හවුලේ තියාගන්නේ? ඉලෙක්ට්‍රෝන. හවුලේ තබා ගැනීම. ඒක පරමාණු එකිනෙකට බැඳුනට පස්සේ අපි කියනවා ඉන්න සහසංයුජ බන්ධනයකින් තමයි බැඳුනේ කියලා. එතකොට ඒ ලබා ගැනීම තුලින් එළ ඒ විදිහට බැඳීම තුලින් ඒගොල්ලෝ උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. ඒ දෙන්නටම එළ උච්ච වායු වින්‍යාසය ලබා ගන්න පුළුවන්. ඒක සම්පූර්ණ කරගන්න එකද මේගොල්ලන් අරමුණ වෙන්නේ. ඔය ආකාරයට ගත්තට පස්සේ අපි කියනවා සමපරමාණුක අණු හැදෙනවා කියලා කියනවා. දැන් හයිඩ්‍රජන් ගත්තොත් එම පරමාණු දෙකම සමානයි. ක්ලෝරින් ගත්තත් පරමාණු දෙකක් තමයි එකට සම්බන්ධ වෙන්නේ. ඔක්සිජන් ගත්තත් ඔක්සිජන් පරමාණු. ඒගොල්ලෝ සමපරමාණුක. නයිට්‍රජනුත් එහෙම. සමපරමාණුක. ඒ වගේම එල්ලා හැදෙනවා සහසංයුජ සංයෝග විෂම පරමාණුක අණු අතර. විෂම පරමාණුක අණුත් හැදෙනවා සහසංයුජව බැඳිලා. අද හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙලා හැදෙනවා ජලය. ඊට පස්සේ කාබන්ට හයිඩ්‍රජන් හතරක් එකතු වෙලා හැදෙනවා මීතේන්. ඔය විදිහට ඇමෝනියා තියෙනවා. මගෙන් ප්‍රශ්නයක් දැහුවේ කියන්නකෝ. එහෙම අහන්න බෑ අම්මා. කියන්න ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මුලට ටිකොනොමිලේ ක්ලාස් කියලා. එහෙම අහන්න බෑ අම්මා. YouTube වල විතරයි පුළුවන්. ගැටලුවක් තියෙනවා අහන්න. right. එතකොට අපි ඔන්න විෂම පරමාණු අණු පිළිබඳව කතා කරන්නේ. ඊට පස්සේ අපි සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය නිරූපණය කළා. සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය. ඒ සඳහා එළ බොහොම සරල එකක් ගත්තා. හයිඩ්‍රජන් එකතු වෙලා හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා හයිඩ්‍රජන් කියන අණුව කොහොමද හැදෙන්නේ කියලා බැලුවා. එතකොට බන්ධනයක් හදන්න නම් එහෙනම් දෙන්නම ඉලෙක්ට්‍රෝන සපයන්න ඕනේ. හවුලේ තබා ගැනීම සඳහා දෙන්නම සපයන්න ඕනේ. එක පරමාණුවක් ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. අනිත් එක්කෙනත් ඒ ඉලෙක්ට්‍රෝන ගන්නව දෙන්න ඕනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන අතර බන්ධනයක් ඇති වෙන නම් එහෙලා ඉලෙක්ට්‍රෝන යුගලයක් ඕන. ඒ යුගලයක් තුලින් නම් දායක උනේ සඳහා එතෙන්දී ඇති වෙන බන්ධනය අපි කියනවා ඒක බන්ධනයක් කියලා. ඔය විදිහට බන්ධනයේ ඉලෙක්ට්‍රෝන හතරක් තිබුණොත් මේ කියන්නේ යුගල් දෙකක් තිබුණොත් මේ මොතන බන්ධන දෙකක් ඇති වෙනවා ද්විත්ව බන්ධන. බන්ධනය තුල ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් තිබුණොත් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන හයක් තිබුණොත් අපි කියනවා උතන ත්‍රිත්ව බන්ධනයක්. කියන්නේ එක බන්ධන වර්ග බන්ධන තුනක් ඇති වෙනවා කියලා කියනවා. එතකොට ඒක පැහැදිලි වෙන්නේ නැති ඔයගොල්ලෝ ඊයේ නෙවෙයි ඇවිල්ලා අපි අඟහරුවාදා ඒ පාඩම කරනකොට ඊට පස්සේ මං කොහොම මේ ටික අඳින්න කියලා ඉවරලා. ෆ්ලෝරින් එක අපි අඳ ඔක්සිජන් එකත් ඇවිල්ලා ඉක්මනට ඇඳ එදා නයිට්‍රජන් එක ඔන්නම් දැන් ඇඳලා පෙන්වන්න පුළුවන් නයිට්‍රජන් එක ඇති වෙන ආකාරය දැන් මතක් වෙන්නත් එක්ක බලමු එක නයිට්‍රජන් නේ මෙහෙම කරන්න දැන් ඇවිල්ලා එදා අපි පුරුදු වෙන්න ඕන නිසා නයිට්‍රජන් N2 නේ හැදෙන්නේ නයිට්‍රජන් කිව්වම N2 එහෙනම් නයිට්‍රජන් දෙන්නෙක් ඉන්නවා දෙන්න වෙන වෙනම ඇඳලා තමයි අපි එදා ඇඳේ දැන් අපිට එහෙම අවශ්‍ය නැහැ අපි එකටම අඳින්න බලමු නයිට්‍රජන් එකක් තමයි අඳින්නේ ඔන්න එක නයිට්‍රජන් පරමාණුක න්‍යෂ්ටි ඇඳ එතකොට මෙයාගේ නයිට්‍රජන් කෝ අපි ඉන්න තැන බලනවා මේකෙන් කොතනද ඉන්නේ නයිට්‍රජන් හොයාගත්ත මෙතන ඉන්නේ එහෙනම් එයාගේ පරමාණු ක්‍රමාංක 1 2 3 4 5 6 7යි නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා 2යි 5යි කියලා. U 2යි 5යි කියලා ලියනවා. එතකොට එයාගේ සංයුජතාවය තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. සංයුජතාව. කියලා කියන්නේ එතකොට 8ක් කර ගැනීම සඳහා මෙයා 5 ඉවත් කරනකොට වඩා 3ක් ගන්න එක ලේසි නිසා සංයුජතාවය 3ක් කියලා කියනවා. ඔක දැනගෙන තමයි අපි ඉන්නේ දැන්.
ඊට පස්සේ මේක මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කරන්න ඕනේ අපි. කවච කීයක් තියෙනවද නැත්නම් ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. 1යි 2යි. ශක්ති මට්ටම් 2යි. ඊට පස්සේ තව නයිට්‍රජන් එක්කෙනෙක් ඉන්නවනේ. N2 නේ. එයාවත් අපි මේ සම්බන්ධ කරලා ඉවරලා මෙතනම ඇඳගත්තා ඒක. තාම අපි ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ නොකර තමයි ඉන්නේ. පිටත කවච කොහොමද ඒ පිටත කවචනේ බන්ධනයේ සදා සහභාගී වෙන්නේ. ඒක නිසා ඒක දෙක අතිපිහිත වන ආකාරයට අපි හදනවා. ඔන්න පිටත කවචය යන්නේ. තව කවචයක් තියෙනවා. ඊපස්සේ නැස්ටිය තියෙනවා නැත්නම්. ඒක ඇතුළත ඒවට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසි අවුලක් නැතුව එහෙලා අපිට ඇතුළ සම්පූර්ණ කරගත්ත හැකි ඉලෙක්ට්‍රෝන දෙක. ඉලෙක්ට්‍රෝනයක් තව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. අනිත් එකේ පහක් තියෙනවා. ඒක අපි තියලා තියෙනවා. මෙයාගේ ඇතුළත කවචය සම්පූර්ණ කරගන්නවා. ඒක. ඇතුළත කවචයට මොකවත් වෙනසක් වෙන්නේ නැහැ නේ. ඒවත් බයක් නැතුව සම්පූර්ණ කරතේ. දැන් එතකොට බන්ධන හදන්නේ පිටත කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන එක්කෙනෙක්ගේ පහක් තියෙනවා. අනිත් එක්කෙනාටත් පහක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන පහ බැගින්. නයිට්‍රජන් දෙන්න. බන්ධන හදනවා නම් ඇවිල්ලා සංයුජතාවයේ තුන නිසා එක්කෙනෙක්ට ඉලෙක්ට්‍රෝන 3ක් සපයන්න පුළුවන්. මෙයාට පුළුවන් දැන් මෙයා ඉලෙක්ට්‍රෝනයක් දානවා බන්ධනයට. කළු පාට කරපු එකක් දානවා. ඒකවල මෙයාත් ඉලෙක්ට්‍රෝනයක් දානවා. එයාට නිකන් ඉවරයි. ඊට පස්සේ මෙයාට තව බන්ධන සංයුජතාව තුන නිසා බන්ධන 3ක් හදන්න පුළුවන්. මෙයා තව ඉලෙක්ට්‍රෝනයක් දානවා. සූදුවක් වගේ නේ. එයාලා දැම්මොත් වන්ත් එක්ක. හරිද? ඊට පස්සේ තවත් ඉලෙක්ට්‍රෝනයක් දාන්න පුළුවන්. සංයුජතාව තුන නිසා. මෙයා තවත් එකක් දානවා. මෙයාත් ඉලෙක්ට්‍රෝනයක් දානවා. හරිද? ඊට වඩා දාන්න බෑ. සංයුක්ත තුන නිසා ඉල්ල උත්තර තමයි ඉලෙක්ට්‍රෝන බන්ධන සඳහා යොදන්න පුළුවන්. දැන් බලන්න දැන් මේ දාපු ඉලෙක්ට්‍රෝන ටික කාටවත් කියන්නේ මගේ කියලා මෙයාට ගන්නත් බෑ. මෙයාට ගන්නත් බෑ. හවුලේ තියලා තියෙනලා බන්ධන හදාගෙන තියෙනවා. දැන් අපි බලන්න මෙතන බන්ධන වශයෙන් ගත්තොත් එහෙම යුගලයක් මගින් තනි බන්ධනයක් හදනවා. බන්ධන තුනක් තියෙනවා. එහෙනම් මෙතන ඇති වෙන ත්‍රිත්ව බන්ධනයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඊට කලින් අපි කරන්නේ දැන් මෙයා ඔක්කොම කලේ මේ දෙන්න කලේ මොකක් සඳහාද ඉලෙක්ට්‍රෝන අෂ්ටකය නැත්නම් 8 සම්පූර්ණ කරගන්න. උච්ච වායු වින්‍යාසයක් ලබා ගන්න තමයි මේ දේ කලේ. එතකොට බන්ධනය සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් දාලා තියෙනවද? 1යි 2යි. මෙයාට දෙන්නටම අයිති මේක 1යි 2යි 3යි 4යි 5යි 6යි. තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඉතුරුවටත් තියෙනවා. ඉතුරු වෙලත් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙකත් අපි සම්පූර්ණ වෙන සටහන් කරනවා. මෙයාටත් එහෙමයි. දැන් මෙයා මේ ඉලෙක්ට්‍රෝන ටික මෙයාට ගණන් කරා වගේ මෙයාටත් ගණන් කරන්න පුළුවන්. මොකද දෙන්න හවුලේ තියාගෙන ඉන්න ඉලෙක්ට්‍රෝන නිසා. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉතුරුයි. අපි මේ දෙකත් සටහන් කරලා 8 සම්පූර්ණ කරගන්න. ඔන්න ඔය 8 සම්පූර්ණ කරගන්න තමයි බන්ධනය හදාගත්ත දෙන්නත්. ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කර ගැනීම සඳහා. හරිද? දැන් අවශ්‍යතාවය සම්පූර්ණ වුණා. දෙන්න ස්ථාවර වෙලා ඉන්නවා බන්ධනය හදාගෙන. අපි මෙතන කියනවා මේ දෙකක් මගින් එක බන්ධනයක් නිරූපණය වෙනවා. එහෙනම් මෙතන එක බන්ධනයයි බන්ධන දෙකයි බන්ධන තුනක්. එහෙනම් අපි කියන උතන ඇති වෙන ත්‍රිත්ව බන්ධනයක් කියලා. ත්‍රිත්ව බන්ධනයක් තමයි දෙන්නේ. ඒකට අමතරව අපි දැන් ඊළඟට පාඩමේ සාකච්ඡාවට වෙන්නේ මේ ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝනට අපි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියලා සඳහන් කරන ඒවා ඉදිරියේදී බලන්න පුළුවන්. මම මේ එකයි දැන් ගත්තේ. ඊට අමතරව මේකත් අඳ ගන්න පුළුවන්. මේ අඳින්න කියලා දැන් කාලය ගත කරන්න ඕනේ. එදා මම ඉඩ දුන්නා. ඔයගොල්ලන්ට පොතෙත් තියෙනවා මේක අච්චු පොතෙත් සඳහන් කරලා මේ ඔක්කොම ඇදලා ඉවරලා මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඊට දැන් මෙතන ඇන්දෙත් සම පරමාණුක අණුවක් අපි. නේ පරමාණු දෙක සමානයි. විෂම පරමාණු අණු එකක් දෙකක් විතර මම ඇඳලා මකන් ඉස්සලා ගැටලු තියෙනවා නම් කියන්න ඕන. මොනවා ගැටලුවක් තියෙනවද? පේනවද බෝඩ් එක? බෝඩ් එක පේනවද? බෝඩ් එක පේනවද? කතා කරන්න පුළුවන්. පේනවා ගුරුතුමා පැහැදිලි නෑ. පොතේ තියෙනවනේ. පොතේ තියෙනවා. පැහැදිලි නෑ කියලා කිව්වේ එතකොට කැමරාව ටිකක් දුරින් තියෙන නිසාද? බොඳ වෙලාද පේන්නේ? පොතේ තියෙනවා. මම කරන ක්‍රමය විතරක් බලන්න. ඇයි මොකද දන්නේ බොඳ වෙන්නේ? බෝඩ් එක පොඩ්ඩක් හෙට මෙට යනවා නම් දන්නේ නැහැ නේ සමහර විට. දැන් හෙල්ලන්න නැතුව තියෙන කොටත් බොඳ වෙලාද පේන්නේ? ඔව් ගුරුතුමා. ඒ කියන්නේ මේ යප්පේ පැහැදිලි වුණාද කියන්නකො. බෝඩ් එක පේන්නේ
මොඩේලම තියෙන වෘතු ඉන්න පොඩ්ඩක්. වැඩක් නැහැ තිබු. පෙවුනත්. දැනුත් එහෙමද? හරිද? හොඳයි ගුරුතුමා. එல்லாம் මම තරහ වෙන්නේ නැහැ බොඳුනා කිව්වා කියලා. දැන් නම් ටිකක් පැහැදිලි ගුරුතුමා. ටිකක් පැහැදිලි. ඒ තරමට මම දැන් රයිට්. හොඳයි. එහෙනම් අපි තව එකක් බලමු මේ මම මේ කියන දේ අහගෙන ඉන්නේ. ඒකයි තේරෙන්න ඕනේ. එලා පොතේ තියෙන උදාහරණ වශයෙන් ඊට පස්සේ ඔන්න විෂම පරමාණු කණුවක් ගමු බොහොම වැදගත් විෂම පරමාණු කණුවක් තියෙනවා H2O. මෙතන සහසංයුජ බන්ධනයක් තමයි හැදෙන්නේ. ඔයාලට සහසංයුජද කියලා අඳුරගත්තා මේ දිය දෙන හැම උදාහරණයක් වගේ අලෝහ හතරට මේ ඇතුළලා තියෙන්නේ. මේකත් අලෝහයක් මේකත් අලෝහයක්. අලෝහ හතර. එතන ආයනික බන්ධන ඇති උනේ ලෝහ අලෝහ හතර තමයි ප්‍රධාන වශයෙන්. ඉන්නේ මතක තියාගැනීම සඳහා තමයි කියන්නේ. දැන් බලමු මෙතන. මේකත් අපි වෙන වෙනම අඳින්න නැතුව දැන් මෙතන ඇන්දොත් එහෙම ඔක්සිජන් එකකට හයිඩ්‍රජන් දෙකක් සම්බන්ධ වෙලා තියෙන එකක් තමයි අපි අඳින්න ඕනේ. ඒ කියන්නේ වෙන වෙනම තුන ඇඳලා පස්සේ එකකට ගන්නත් පුළුවන් අපිට අවශ්‍ය. එහෙම අවශ්‍ය නැහැ දැන් අපිට තේරුමක් තියෙන නිසා අපි මේකෙන් තෝරගන්න ප්‍රධාන පරමාණුව කවුද කියලා. කවුද ප්‍රධාන එක්කෙනා ඔක්සිජන්. ඔක්සිජන් ගන්නවා. එයාගේ මෙතන ඉන්නේ. ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8යි. පරමාණු ක්‍රමාංකය 8 කොහොමද අපි ලියන්නේ ඉලෙක්ට්‍රෝන ටික බෙදලා යන කොහොමද 2යි 6ක් විදියට. සංයුජතාව ඒ කියන්නේ 6ක් තියනවා කියලා කියන්නේ 8ක් කරගන්න දෙකක් අනුස සංයුජතාව 2යි. हाइड्रोजन ගැන ගත්තොත් එම හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංක 1යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් 1යි සංයුජතාව 1යි. එහෙනම් හයිඩ්‍රජන්ට බන්ධන එකක් හදන්න පුළුවන් ඔක්සිජන්ට බන්ධන දෙකක් හදන්න පුළුවන්. ඉන්නේ ඒ දේ අණුව අපි මේ සටහන අඳින්න පුළුවන්. මුලින්ම ගන්නවා ඔක්සිජන් කියන යාගේ නැස්ටි අන්දා ඔක්සිජන් කියලා ගත්තා. පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන ටික තීව්‍රතාව පළවෙනි කවචයේ තියෙනවා. තාම ඉලෙක්ට්‍රෝනය දාන්න ඕනේ අපි නිකම් එලා කවච දෙක අරගන්න. හරිද? එතකොට ඊළඟ ශක්ති මට්ටම නැත්තම් කවචය ඊට පස්සේ හයිඩ්‍රජන් දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන් මෙයාට. හයිඩ්‍රජන් දෙක. ඒ සාමාන්‍යයෙන් අපි කියනවා H2O අණුව කෝණික හැඩයට තියෙන නිසා අපි හයිඩ්‍රජන් සම්බන්ධ කරගන්නකොට අඳිනකොට ටිකක් කෝණික හැඩයක් වෙන්න තමයි අඳින්නේ. හයිඩ්‍රජන් නෙමෙයි. ඊළඟ හයිඩ්‍රජන් සම්බන්ධ කරගන්න. හයිඩ්‍රජන් දෙකක් පුළුවන් නේ. අයි හයිඩ්‍රජන් දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන් මෙයාගේ සංයුජිතාවයේ දෙක නිසා මෙයාට දෙන්නේ අතර බන්ධන හදා ගන්න පුළුවන්. නිසා එතකොට ඔන්න ඔය විදිහට අඳගත්තා. ඊට පස්සේ ඇතුළත තියෙන ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කරනවා. ඇතුළ කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකයි. මෙයාගේ තියෙන එකම එක ඉලෙක්ට්‍රෝනය හයිඩ්‍රජන් තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝනය මොකද කරන්නේ? එයා බන්ධනයට දානවා. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝනය තියෙන ඉලෙක්ට්‍රෝනය දැම්මා. ඊපස්සේ මෙයාත් නිකන් ඉන්නේ මෙයාත් බන්ධනයේ ඉලෙක්ට්‍රෝනයක් දානවා. එතකොට ඇතිවෙනවා බන්ධනයක් හදාගත්ත ඒක බන්ධනයක් හැදුවා. ඊපස්සේ මෙයා මොකද කරන්නේ? මෙතනත් ඇවිල්ලා මේ හයිඩ්‍රජන් තේලා තියෙන එකම ඉලෙක්ට්‍රෝනේ බන්ධනයෙන් දැන්නා. මෙයා ඔක්සිජන් බන්ධනයෙන් හදා ඉලෙක්ට්‍රෝනයක් හැදුවා. දැන් ඊට පස්සේ බලනවා මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙයාගේ 8 නෙවෙයි සම්පූර්ණ වෙන්නේ. මෙයාගේ උච්ච වායු වින්‍යාසයක් ලබා ගැනීම සඳහා දෙක සම්පූර්ණ උච්ච වායු වින්‍යාසය ලැබෙනවා. එතකොට හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබාගෙන උච්ච වායු වින්‍යාසයක් බවට පත් වෙලා නිෂ්ක්‍රීය තත්ත්වයට පත් වෙනවා ඊට පස්සේ. හරිද? ඊට පස්සේ මෙයත් එහෙම ඔක්සිජන් ගත්තොත් එහෙම බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4ක් යොදලා තියෙනවා. ඊට පස්සේ ඉතුරු 8ක් කර ගැනීම සඳහා ඉතුරු ටික අපි වටේ සම්පූර්ණ කරනවා. 1යි 2යි 3යි 4යි 8ක් වෙන්න සම්පූර්ණ කරනවා. 3යි 4යි 5යි 6යි 7යි. ඒක යුගල වශයෙන් උඩින් තමයි සාමාන්‍යයෙන් යන සම්බන්ධයක් විතර දක්වන්නේ අපි. දැන් 8 සම්පූර්ණ කරගත්තා. ඉලෙක්ට්‍රෝන බන්ධන සඳහා සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන යුගල දෙකකුත් ඉතුරු වෙලා පවතිනවා කියලා පේනවා. හරිද? ඒතර ඔය ආකාරයෙන් තමයි අනිත් ටිකත් ඔයගොල්ලෝ අඳින්න ඕනේ. ඒකේ දැන් ඕක පුළුවන් නම්
මීතේන් එක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මීතේන් අණුව ගත්තොත් එහෙම කාබන් පරමාණු ගත්ත වටේ හරියන හතරක් සම්බන්ධ කරලා අඳිනවා ඇමෝනියත් ඇහිලා ඒ ආකාරයෙන්මයි කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් එහෙම ඒක චුට්ටක් වෙනස් ආකාරයකට වෙනස් නැහැ. ටිකක් චුට්ටක් හිතලා බලලා කරන්නත් ඒක එකකට තියෙන කාබන් ඩයොක්සයිඩ් අණුව විතරයි. ඒක පොතේ නැද්ද කියලා බලන්න කාබන් ඩයොක්සයිඩ් එක. නැත්තම් මම ඇදලා පෙන්නන්නම්. නෑ ගුරුතුමා. කාබන් ඩයොක්සයිඩ් එක නැති නිසා මම ඇදලා පෙන්නන්නම් ඈ. රයිට් මේක ගැටලුවක් තියෙනවද කියන්න. මොනවද තියෙනවා නම් ගැටලුවක් තියෙනවා අහන්න නැත්තම් ඉස්කෝලේ නෙමෙයි නේලා. ඔය පේන්නෙත් නෑනේ. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඊට පස්සේ මොකක්ද අන්තිමට දෙන්න අපිට කාබන් ඩයොක්සයිඩ් ගන්නවා CO2 සහ සංයෝගයක් සහ සංයෝජ බන්ධන තමයි තියෙන්නේ. කවුද ඉන්න දෙන්න කාබන් එකකට ඔක්සිජන් දෙකක් එකතු වෙලා තියෙනවා. කාබන් ගන්නවා. කාබන් ඉන්නේ කොහෙද මෙතන? 1 2 3 4 5 6යි. පරමාණු ක්‍රමාංකය 6යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා 2යි 4යි කියලා සංයුජතාව ගන්නවා. සංයුජතාව කියලා කියන්නේ මෙයා 8ක් කරගෙන සදා 4 තමයි ඉලෙක්ට්‍රෝන 4 තමයි සම්බන්ධ වෙන්නේ. සංයුජතාව 4යි. ඔක්සිජන් ගන්නවා. ඔක්සිජන් ගත්තාම කීයද කිව්වේ අන්තන්ට කිව්වේ 1 2 3 4 5 6 7 8යි. ඔලු විභාගෙදී ඇවිල්ලා මේ මාර්ගිකාගය ඇඳගෙනලා පරමාණු ක්‍රමාංක ටිකත් එක්කලා නම් කරගෙන තියාගත්තාම හරි පහසුයි. ඒ රසායන විද්‍යා පාඩමවලදී අනිවාර්යයෙන්ම ආවර්තිතාවුව ළඟ තියෙන්න ඕනේ වැඩ කරගන්න. ඔක්සිජන් 8යි නම් ඇවිල්ලා අපි ලියන 2යි 6යි කියලා සංයුජතාව කීයද 2යි. ඒ කියන්නේ ඔක්සිජන්ට බන්ධන දෙකක් හදත හැකි කාබන්ට බන්ධන 4ක් හදන්න පුළුවන්. ඔයාලෝ ගත්තාම අපි කාබන් ගමේ ප්‍රධාන පරමාණු වෙන්නේ කාබන්. කාබන්ට තමයි ඔක්සිජන් දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. ප්‍රධාන පරමාණු ගන්න කාබන්. හරිද? කවච දෙකක් තියෙනවා. නැත්නම් ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ශක්ති මට්ටම් දෙක. ඊට පස්සේ ඔයාගේ ඕනනම් එහෙලා ඇතුළත තියෙන කිසි ගැටලුවක් නැතුව ඇතුළත තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් සම්බන්ධ කරගත්තා. ඒව බාධාවක් වෙන්නේ නැහැ නේ බන්ධන හදනකොට. ඊට පස්සේ ඔක්සිජන් දෙකක් තියෙනවා. ඔක්සිජන් දෙකක්. සාන කාබන් ඩයොක්සයිඩ් ගන්නවා නම් එහෙලා මේ විදිහට ඇඳට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔක්සිජන් දෙක සම්බන්ධයි. ඒක පිටත කවචය තියෙන එක මුලින් අඳ ගන්න වෙනවා. මොකද නැත්තම් අඳින්න අපහසු වෙන නිසා. ඊට පස්සේ ඔක්සිජන්ගේ තුලත කවචයකුත් තියෙනවා. ඔක්සිජන් තමයි ඉන්නේ. අරද මෙන්න ඇස්ටි. ඒ ආකාරව අනිත් පැත්තේ තන ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ දැන් බලන්න. ඉලෙක්ට්‍රෝන පුරවන එක තමයි ඊට පස්සේ කරන්නේ. ඇතුළත කවච ඉලෙක්ට්‍රෝන දෙක වෙනසක් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මොකද? දැන් මෙයාගේ සංයුජතාව බලනවා. ඔක්සිජන්ට පුළුවන් මොකද කරන්නේ? ඔක්සිජන්ට බන්ධනය සඳහා ඉලෙක්ට්‍රෝනයක් දෙන්න පුළුවන්. එකක් නෙමෙයි දෙකක් දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් දෙකම දීලා එමුකෝ. එයා ඉලෙක්ට්‍රෝන දෙකක් දුන්නා. මොකද එයා බන්ධන දෙකක් හදන්න පුළුවන් නිසා. කාබන් මේ සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් සපයනවා. කාබන්. හරිද? ඊට පස්සේ දැන් මෙතන ඉවරයි ඔක්සිජන්ට දෙන්න පුළුවන් බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන දෙක නිසා මීට වඩා බන්ධන හදන්න බෑ මේ පැත්තේ. ද්විත්ව බන්ධනයක් තමයි ඇති වෙන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝන හතරක් තියෙන නිසා ද්විත්ව බන්ධනයක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පැත්තේ ඉතුරු ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කරනවා. 1 2 3 4යි 5යි 6යි 7යි 8යි කිය. අර පැත්තට යනවා. ඇතුළත තියෙන ඉලෙක්ට්‍රෝන දැන් අපි ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන අර තද කළු පාටින් තමයි දැක්කුවේ. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන ටික දැක්වෙලා පාට නොකර. ඒ නිසා මේ පැත්තේ ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන අපි කොහොමද දක්වන්නේ? තද කළු පාටින්. ඇතුළත කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක. මේ පැත්තෙන් එහෙල මෙයාට බන්ධන දෙකක් හදන්න පුළුවන්. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් සපයනවා. කාබන්ටත් එහෙලා දැන් කාබන්ට බන්ධන 4ක් හදන්න පුළුවන්. මේ පැත්තේ ඒ සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් දැන් දැනට හපෙලා තියෙනවා. තව ඉලෙක්ට්‍රෝන දෙකක් කාබන්ටත් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙක මේ බන්ධනය හැදීම සඳහා කාබන් දෙක. එතකොට ඔක්කොම සම්පූර්ණ වෙලා තියෙනවා. කාබන්ට බන්ධන 4ක් හැදීම සඳහා අවශ්‍ය කරන ඉලෙක්ට්‍රෝන ටික තියෙන නිසා මේ පැත්තට දෙකක් දුන්න ඉලෙක්ට්‍රෝන මේ පැත්තට දෙකක් දුන්නා. එතකොට 4 සම්පූර්ණයි.
ඊට පස්සේ මෙයාගේ 8ක් වෙන්න ඔක්සිජන් එක සම්පූර්ණ වෙනවා 4යි 5යි 6යි 7යි 8යි දැන් 8 සම්පූර්ණ කරගත්තා. ඕක කරගන්න දැන් නැගලුයි. ඊට පස්සේ කාබන් ගේ ගත්තොත් අපි ගණන් කරනවා කාබන් ගේ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1 2 3 4යි 5යි 7යි ඉතුරු නෑ. ඉතුරු නොවෙන්නම බන්ධන හදාගෙන තමයි තියෙන්නේ. හරිද? ඉතුරු වුණොත් තමයි අපි එහෙම දක්වන්නේ. කාබන් ඩයොක්සයිඩ් ඔය විදිහට අපිට අඳින්න පුළුවන්. ඒක තමයි ටිකක් වෙනස් ආකාරයක් තුන අනිත් ඒවා ඔයගලන්ට කිසි ගැටලුවක් නැතුව ඔය දැනුමේ අඳින්න පුළුවන්. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන නම ලොකු වුණාට පොඩි දෙයක් එතන තියෙන්නේ. ඔය ආකාරයට අඳතයි. ඊට පස්සේ මේකේ දැන් ඕව අඳින්න යන අවස්ථා ගොඩක් වෙලාවට ටිකක් අඩුයි. හැබැයි මේ අවබෝධය තියෙන්න ඕනේ ඉතුරු කොටස කර ගැනීම සඳහා ඕගොල්ලන්ට. හරිද? අපි ඊළඟට දැන් යමු ඊළඟ කොටසට අපි මේවා ඉතින් අදලා තමයි ඉතින් හුරු වෙන්න ඕන. අද ජාලාන වල වීතෙන් ඔය ටික දැන් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මේ හදිස්සියවත් ඔයගලන්ට ෆොටෝකොපියක් ගන්න දෙයක් තියෙනවා නම් එහෙලා අරගෙන ඉවරලා ටියුට් එක අනිවාර්යයෙන් මේක තියාගත්තොත් හොඳයි. දැන් අපි ටිකක් මහන්සි වෙලා මේවා හදන නිසා ඔයගොල්ලෝ ඒවට නිකම්ම එහෙම ගන්න නැතුව හිටියොත් එහෙමයි ඒක හරි නෑ. ඉතින් එහෙලා නිකම් පොතේ ලියන්නේ කිව්වත් එහෙලා ඒක ඊට වඩා පිළිවෙලයි ටියුට් එක තිබුණොත් එහෙම. ඔන්න අපි ඊළඟ කොටසට ඔන්න මේක තමයි වැදගත් කොටස. මේ සටහන් අපි ඇන්දේ මොකද මේ කලින් මෙතන සටහන ඇන්දේ මොකෝ අවබෝධය ලබා ගැනීම සඳහා සමහර පළාත් විභාග වල නම් එනවා මේ සකස් වෙන රූපීයව මේ නිරූපණය කරන්න කියලා. ඊට වඩා වැදගත් වෙන්නේ මේ සටහන් තුනක් තියෙනවා. මොනවද අපි ඒවට කියන්නේ? කවුද වෙන සද්දයක් ඇහෙනවා මොකක් හරි තාක්ෂණික දෝෂයක්ද දන්නේ කටේ දෝෂයක් වගේ පේනවා. හොඳයි. එතකොට සද්ද කරන්නේ නැහැ. ඔන්න වැදගත් කොටස. දැන් කරන්නේ මොකද්ද? තිත් කතිර සටහන කියලා තියෙනවා. හැම විභාගෙදම ඔයගොල්ලෝ විභාගෙද ඕනම විභාගයක් තුනත් එමෙයිලා මේ බන්ධන සම්බන්ධ වුණොත් එම අහන ප්‍රශ්නයක් තමයි තිත් කතිර සටහන අදින්න කියනවා. එහෙම නැත්නම් කියනවා ලුයිස් තිත් ව්‍යුහය. තිත් ව්‍යුහය. කාගේ තිත් ව්‍යුහයද? ලුයිස්ගේ තිත් ව්‍යුහය. ලුයිස් තිත් ව්‍යුහය. එහෙම නැත්නම් ලුයිස් ව්‍යුහය. මේ එක වගේ නම් තුනක් තමයි තියෙන්නේ. ඔය ඕන එකකට හැම එකකටම එකක් ඇඳලා හරියන්නේ නැහැ. මේවා එකිනෙකට වෙනස්. ඒ වෙනස්කම අඳුරගත යුතුයි. වෙනස් නිසා. හරිද? කතිර සටහන අදින්න කිව්වොත් එහෙම ඒක අදින්න ඕනේ. ලුයිස් තිත්විය අදින්න කිව්වොත් එහෙම ඒට ගැලපෙන එක. ලුයිස් විය අදින්න කිව්වොත් එහෙම ඒ දේ අදින්න ඕනේ. මේකයි විතර කරන්නේ. සහ සංයුජ සංයෝගවල. සාමාන්‍ය සහ සංයුජ සංයෝගවල අපිට අනිත් එක අදින්න බැරි කමක් නැහැ. ඒ සඳහා උදාහරණකුත් ඒවල පස්සේ තියෙනවා. හරිද? සාමාන්‍ය සහ සංයුජ සංයෝගවල බන්ධන සෑදීම සහභාගී වන සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය නිරූපණය කිරීමට තමයි මේ සටහන අදින්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඉස්සෙල්ලා අපි සටහන් අදිනකොට අර ඇතුළත කවචයේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන නිකමට සම්පූර්ණ කළාට රවුම් ඇඳ ඇතුළත කවචයේ ඉලෙක්ට්‍රෝන වැදගත්ුනේ නැහැ. ඒකේ වෙනස්කමක් වෙන්නේ නැති නිසා ඇතුළත කවචයේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන දෙකයි තිබුණේ මූලික වශයෙන් එන්නේ ඉලෙක්ට්‍රෝන දෙක අපි හැම වෙලාවෙම නිකන් ඇඳ හිටිය මිසක් ඒක වැඩක් උනේ නැහැ. මෙතන එහෙම නෙමෙයි. ඒ කියන්නේ බන්ධන සෑදීමට සහභාගී වෙන සංයුජතා කවචයේ තියෙන නැත්තම් පිටත කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික විතරයි මේකේ දක්වන්නේ. ඊට බොහොම සරල සටහනක් තමයි අඳින්නේ අපි මේකේ. සරල සටහන. බලමු අපි ඒ සඳහා මේ පොතේ තියෙන ඒවා මට කියන්න දැන් මම මේකේ කැමරා එක ඔන් කරලා මේ ෂෙයා කරන්නේ නැවතුවා මට තියෙන ටියුට් එක තියෙන කෙනෙක් කියන්නේ දැන් තියෙන්නේ මෙන්න මේකයි කියලා ඉවරලා. මුලින්ම තියෙන අණුව ගත්තොත් එහෙම ක්ලෝරින් හයිඩ්‍රජන් H2O මම බලන්නම් ඈ. බෝඩ් එක පෙවුනොත් බොහොම හොඳයි.
ඔක්කොම මේ මයික් ඔන් ඔෆ් කරගෙන ඉන්නකො එතකොට ලේසියි ඇහිලා මොනවා ගැටලුවක් වුණොත් එහෙම ඔන් කරගන්න නැත්නම් ටිකක් කරදරයක් වගේ. ඒකට අවධානය යොමු වෙනවානේ. ඕන ඔෆ් කරගෙන ඉන්න. ඔද යොමානුත් ඔෆ් කරගෙන ඉන්නවානේ. බල්ලෙක් එක්ක ඉන්නේ. හරිද? දැන් මොනවද අපි අඳින්න යන්නේ? මුලින්ම තිබුණේ තිත් කතිර සටහන. තිත් කතිර සටහන. හොඳට අහගන්න ඕනේ. තිත් කතිර සටහන. ඒක සටහන තිබෙනවා. ඊට පස්සේ මොකක්ද තිබුණේ? තිත්ප තමයි. කාගේ තිත් ව්‍යුහය? ලුයිස් තිත් ව්‍යුහය. ඒකට ව්‍යුහය කියලා කියන්නේ. ඊට පස්සේ Louis viewer. Louis viewer. Louis viewer. No eto. මේ සත අඳින්න තමයි යන්නේ. එතකොට මුලින්ම අඳින්න තියෙන 90. මම මෙතන 90 කියලා ගන්නම්. 90. පේනවනේ. මුලින්ම ගන්නවා ක්ලෝරින් නම්. ඒක නිසා ක්ලෝරින් ගන්නවා. හයිඩ්‍රජන් උත් තියෙනවා. හයිඩ්‍රජන් පටන් ගත්තත් ලේසියි හැබැයි. මොකක්ද කියලා නෝ හයිඩ්‍රජන් වල ලේසියෙන් පටන් ගමු අපි. ලාකිනකොට නියමත් නැදග හයිඩ්‍රජන් නම කියලා කියන්නේ H2 නේ අපි හයිඩ්‍රජන් කිව්වම අපි අඳිනවනේ අණුවක් විතර H2 කියලා කියනවා. මොන කතිර සටහනද අපි අඳින්න යන්නේ තිත් කතිර සටහන. මේකෙදි මේකයි. දැන් අපි මේ සඳහා සහභාගී වුණ පරමාණු වල සංකේත දෙක ඇඳ ගන්නවා. හයිඩ්‍රජන් දෙන්නේ ඉන්නේ. හරි ලේසි. හයිඩ්‍රජන් දෙන්නේ ඊට පස්සේ මෙයාගේ සංයුජතා කවචයට ඉලෙක්ට්‍රෝන කීයක් තියනවද? ඉලෙක්ට්‍රෝන එක්කෙනෙක් ගත්තොත් එහෙම ඇවිල්ලා කවුද සද්දයක් කරනවා මටත් කර ටිකක් ඇවිල්ලා මගේ අවදානය. යොමල් සමර ගුරුතුමා බොඳ වෙලා පේන්නේ. බොඳ වෙලා පේන්නේ. මොකද කරන්නේ එතකොට අපි මං ඒ කියන්නේ මේක පැහැදිලි නැද්ද? නෑ ගුරුතුමා. පේනවා ගුරුතුමා. අපිට පේනවා ගුරුතුමා බොඳ වෙලා පේන්නේ. වෙන වෘතම සාමාන්‍ය ටිකක් පේන්නේ. මම ඊට පස්සේ ඇවිල්ලා අර මේ ස්ක්‍රීන් එකෙත් ඇඳලා පෙන්නන්න දැනට බොඳ වෙන ගතියක් වගේ තමයි පේන්නේ. හරිද? දැනට අහගන්නකො මම කියන දේ අහගෙන මේ එකට අවධානය යොමු කරගෙන ඉන්නකො. ඊට පස්සේ මම ආයි ස්ක්‍රීන් එකත් ඇඳලා පෙන්නන්නම්. මේක ලේසි නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔන්න පරමාණු දෙක අපි ඇඳගත්තා. ඊට පස්සේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ සංයුජතා කවචයේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන එක්කෙනෙක් ගත්තොත් එහෙම කීයක් තියනවද? එකයි තියෙන්නේ. මෙයාගේ තැන සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන. ඒක ඉලෙක්ට්‍රෝන බන්ධනය හදන්න සහභාගී වෙනවනේ හයිඩ්‍රජන් ගත්තොත් එහෙම. ඒක නිසා මෙයාට හදන්න පුළුවන් එක බන්ධනය වෙන අනිත් එක. තියෙන්නේත් එකම එක ඉලෙක්ට්‍රෝනය. එතකොට මේ අපි අඳින්න යන්නේ තිත් කතිර සටහන නිසා මේ එක හයිඩ්‍රජන් කෙනෙක් යොදවන ඉලෙක්ට්‍රෝනය අපි අඳිනවා මොකක් විදිහට අඳින්නේ? තිතක් විදිහට. තිතක්. අනිත් එක්කෙනා යොදවන ඉලෙක්ට්‍රෝනය අපි අඳිනවා කතිරයක් විදිහට. ඒක නිසා දැන් මම යන්නේ මොකද උඩින් තිතක් තියෙනවා යටින් කතිරයක් තියෙනවා. මං ඇන්දේ මොකද්ද? තිත් කතිර සටහන. හරිද? සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන යොදලා බන්ධනය හදා ගන්නවා. ඒක ඒ සඳහාටම තිත් කතිර සටහන තමයි මේ යන්නේ. ඊට පස්සේ මේකම පොඩ්ඩක් වෙනස් කරලා ලුයිස් තිත් ව්‍යුහය. මේ නමින්ම තේරෙනවනේ මේක තිත් ව්‍යුහය යන්නේ මේකේ තියෙන තිත් විතරයි. කතිර නෑ එහෙනම්. ඉස්සෙල්ලා වගේම හයිඩ්‍රජන් දෙක අඳගත්තා. මේකේ තිත එහෙමම තිබ්බා. මේකේ කතිරේ වෙනුවට තිතක් දැම්මා. එතකොට ඇන්ද ව්‍යුහය මොකද මේකට අපි කියන්නේ දැන් තිත් කතිර නෑනේ. ලුයිස් තිත් ව්‍යුහය කියලා තමයි කියන්නේ. අර්ධ ලුයිස් ව්‍යුහය එනකොට තවත් ලේසි. ඉස්සෙල්ලා වගේම හයිඩ්‍රජන් දෙක ඇඳගත් ලියාගත්තා. මෙන්න මේ බන්ධනය
අපි නිරූපණය කරනවා ඉරකින්. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියලා කියන්නේ බන්ධනයක් හදගන්න. මේ බන්ධනේ ඉරකින් දක්වනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන තරමට ඉරක් ගන්නවා. එතකොට ඇන්දේ ව්‍යුහය මොකක්ද? ලුයිස් ව්‍යුහය. ලුයිස් ව්‍යුහය ඇන්දේ. අර්ධ මගට පේනවා යොමල් සුමන රත්න මෙතන නැද්ද කොහෙද? ඔන් කරලා දීලා බල්ලෙක් කොහෙද ගිහිල්ලාද කොහෙද? කමන්නේ ඔයගලන්ට ලොකු කරදරයක් නම් කියන්න ඉල්ලා රයිට් හොඳයි. තව එකක් බලමු අපි. ක්ලෝරින් ගමුද? Cl2 අණුව Cl2 අර්ධ මෙතන මේ බන්ධනය හැදීම සඳහා කවුද සහභාගී වෙන්නේ? Cl එකක් සහ තවත් Cl එකක්. ක්ලෝරින් දෙකක්. ක්ලෝරින් දෙකක්. අර්ධ අපි බලනවා මෙයාගේ සංයුජතාවය කීයද කියලා. මේකයි වැදගත් වෙන්නේ. සංයුජතාව. මෙතන හරියට ලියා ගන්න පුළුවන් නම් හොඳයි. සංයුජතාවට කලින් ඇහලා ක්ලෝරින්ගේ සංයුජතා එකපාරට හැමෝටම ගන්න බෑනේ. ක්ලෝරින් කියලා ගත්තා. පරමාණු ක්‍රමාංකය කීයද මෙතන ඉන්නේ මෙයා? 10යි 17යි. මෙයාගේ මේ විස්තරය අරගෙන ඉන්න ඕනේ. නැතු එකපාරටත් ඉන්න බෑ අපිට. එකපාරට හැමෝටම බෑ ඉතින්. ඒ නිසා මෙයා පිළිබඳ විස්තර ටික මෙතනින් අපි අරගෙන ඉන්න ඕනේ. 17 නම් කොහොමද ලියන්නේ? 2යි 8යි 7යි. කියලා ලියනවා. 2යි 8යි 7යි මම මෙතන ලියලා තියෙන්නේ. ක්ලෝරින්ගේ 2යි 8 7. එහෙනම් අපි ඔන්න ඔය තොරතුරු අරනවා. ඒ වගේම සංයුජතාව. සංයුජතාව කීයද? 1යි. සංයුජතාව 1 නිසා මෙයා හදන්නේ බන්ධන 1යි. එක්කෙනෙක්ට හදන්න පුළුවන් බන්ධන 1යි. එතකොට ඒක නිසා සංයුජතාවය 1 නිසා මෙයාට දෙන්න බන්ධනය සඳහා දෙන්න පුළුවන් එක්කෙනෙක්ට එක ඉලෙක්ට්‍රෝනයක් බන්ධනය සඳහා යොදවන්න පුළුවන්. එහෙනම් ඒක අපි ඒ යොදවන ඉලෙක්ට්‍රෝනය මේ ක්ලෝරින් එක්කෙනෙක් යොදවන ඉලෙක්ට්‍රෝනය අපි තිතකින් දක්වනවා. මෙයාත් නිකන් ඉන්නේ. මෙයාටත් ඒ හැකියාවම තියෙනවා. එයා යොදවන ඉලෙක්ට්‍රෝනය අපි කතිරකින් දක්වනවා. ඊට පස්සේ වටේ මේ මොනවා කර ගැනීම සඳහාද මේ ඉලෙක්ට්‍රෝනය දෙන්නේ? අටක් කර ගැනීම සඳහා. වටේ ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කර ගන්නවා එක්කෙනෙක්ගේ අටක් වෙනකම්. මෙයාගේ තිත්නේ දැන් එන ඉතුරු ටික ඇවිල්ලා අපි ඒ තිත් වලින්ම අටක් වෙන සම්පූර්ණ කරනවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් දෙන්නටම පොදු දෙකක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි යුගල් වශයෙන් මේ වටේ දක්වනවා. ඊට පස්සේ මෙයාට දැන් ඉලෙක්ට්‍රෝන දෙකක්ම දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතුරු ටිකත් එලා අටක් වෙනකම් කතිර වලින් දක්වනවා මෙයාගේ. 6යි 7යි. ඔන්න තිත් කතිර සටහන යන්නේ. තිත් කතිර සටහන දැගත්තා නම් ලුයිස් ටිට්ටුවේ හඳින එක මහ වැඩක් නෙමෙයි. ඉස්සෙල්ලා වගේමයි මෙන්න මේ හැමතැනම කතිර තියෙන තැන් වලට තිත් දාලා ඇඳ ගන්නවා. එතනත් දැන් කතිර නෑ. මේකේ ලුයිස් ටිට්ටුවේ හොය නිසා කතිර නෑ, තිත් විතරයි තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 8යි 7යි 8යි 8ක් වෙන සම්පූර්ණ කරගන්න. මෙතෙන්ට එනකොට තවත් ලේසි. මොකක්ද කියන්නේ? ඒ විදිහට මන්දා ක්ලෝරින් දෙකක් යන්දා බන්ධනය සඳහා යොදලා තියෙන ඉලෙක්ට්‍රෝන දෙක වෙනුවට මොකද කරන්නේ අපි? ඉරක් ගන්නවා. බන්ධනය දක්වන ඉරකින්. මොන ව්‍යුහයේද? ලුයිස් ව්‍යුහයේ. මේකේ තිත් නැහැ. හැබැයි ඇවිල්ලා අපි ඉතුරු ඉලෙක්ට්‍රෝන දෙක දක්වනවා තිත් වලින්. හරිද? ඉතුරු ඉලෙක්ට්‍රෝන ටික තියෙනනේ. ඒ ඉතුරු ඉලෙක්ට්‍රෝන ටික කතර වලින් නෙමෙයි තිත් වලින් දක්වනවා. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියලා ගණන් කරනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඒතකොට මෙතන මෙයාටත් පොදු ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න 8 දෙන්නගේම සම්පූර්ණ. මේ ඇද්දේ ලුයිස් ව්‍යුහය. ඒතර ලුයිස් ටිට්ටුවේ හැන්දා මෙතන තිත් කතර සටහන. දෙන්න. තිත් කතර සටහන. හරිද? පේන පැහැදිලි නැත්තම් මම ඊළඟ එක ස්ක්‍රීන් එකේ පුළුවන් හැටියට ඇවිල්ලා මවුස් එකෙන් ඇදලා හරිය පෙන්වන්නම් ඇවිල්ලා පැහැදිලි වුණ නැත්තම් එහෙම. දැන් උත්සාහ කරන්නකෝ ඇවිල්ලා දැන් කීයදලා 11:47 ඔව්. ගුරුතුමා හැම වෙලාවෙම ওই බන්ධනයේට ඉලෙක්ට්‍රෝන දෙකයි නේද යොදවන්නේ?
එක බන්ධනයක් නම් ඇහිලා ඉලෙක්ට්‍රෝන දෙකක්. එයාගේ සංයුජතාවය අණුව වෙනස් වෙනවා. එයාට බන්ධනයට යොදන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගානක්. දැන් ක්ලෝරින්ට යොදන්න පුළුවන් බන්ධනය සඳහා එක ඉලෙක්ට්‍රෝනයක්. මොකද සංයුජතාවය එක නිසා. හරිද? දැන් ඔක්සිජන් වගේ හිටියොත් එහෙම. ඔක්සිජන් ඉන්න දරක්. අපි ඊළඟට ඔක්සිජන් එක අඳිමුකෝ. මේක ඔයගොල්ලෝ දැන් ඇද ගන්නව නේද? නැත්තම් පස්සේ මේ පොතේ තියනවාද බලන්න. පොතේ ඇති. පොතේ තිබුණාට නිකන් කොපි කරගෙන පොතෙන් අඳින්නේ. ගියොත් එහෙම. එනිසා මං වෙලාව තියනවා එහෙනම් මේක හයිඩ්‍රජන් ක්ලෝරින් වැද ගන්න. ඊට පස්සේ ජලයක මං අඳින්නම්. අද ඔක්කොම ඇදට හැකි. තව අලුත් කොටසකට යනට වඩා කතිර සටහන ලුයිස් වියෝය අඳින එක අද දවසට කරමු. ඒක නිසා මේක අඳින්නකො වෙලා කරගෙන හරි. වැදගත් නිසා. ඊටු ටිකක් පුළුවන් අඳින්න උත්සාහ කරන්න. මම ඔක්කොම අඳින්න ඈ. මන්දන් එල්ලාවක් දාන්න ඕනේ පෝස්ටර් එක. ගැටලු දිරනවා. කියන්නේ එක දැන් ඔන්න මට මේක මකලා ඊළඟට යන්න පුළුවන්. එකක් ඇඳලා පෙන්නන්න. තව ඇඳ ගන්න ඉන්නවද කියන්නකො. අපි අච්චු පොතේ පෙරලාගෙන තියාගන්න 175 වෙනි පිටුවේ මේක තියෙන්නේ. 175 පිටුවේ පළවෙනි කොට. හයිඩ්‍රජන් එක මකන්න. දාලා බලන්න. හයිඩ්‍රජන්. ජලය එක අඳින්නම් ඊට පස්සේ මේකත් කියන්නකෝ මේක බැකුවට කමන්නේ නැති කියලා අඳිනා ඉන්නවද කියන්නකෝ ක්ලෝරින් එක ඕන වෙලාවත් තියන්න පුළුවන් ක්ලෝරින් බැකුවට කමන්නේ නැති අඳිනා ඉන්නවද කියන්නකෝ ඔමෙත්‍රෝපසිංහ මකන්නද මකන්න වරුදුවා කවුද අපේ අසිත් කමන්නද බැකුවට හරි ගුරුතුමා. right ඊට පස්සේ මේකේ තියෙන H2O අණුව විදියට තියෙනවා H2O දැන් මේ අඳින්න පෙර මෙයාගේ දෙන්න පිළිබඳ තොරතුරු ටික අරගෙන ඉන්නවා ප්‍රධාන එක්කෙනා කවුද ඔක්සිජන් දැන් ආයෙ බැලුවත් කමන්නේ මේක 1 2 3 4 5 6 7 8යි කියන පරමාණු ක්‍රමාංකය 8 නම් කොහොමද ලියන්නේ 2යි 6යි කියලා ලියනවා සංයුජතාවය 2යි සංයුජතාවය 2යි කියලා කියන්නේ මෙයාට බන්ධන දෙකකට ඉලෙක්ට්‍රෝන දෙන්න පුළුවන් කියන එක ඊළඟ එක නා හයිඩ්‍රජන් ඉන්නවා එයා ගැන ඉතින් දන්නව නිසා ලව්තුන් ලියන්න ඕනේ එතකොට ප්‍රධාන එක්කෙනා කවුද එයා මැද්ද සෙන්ටර් එක නඳිනවා ඒ දෙපැත්තෙන් තමයි අනිත් දෙන්නේ මං කියවනේ දැන් ජලාණුව සාමාන්‍යයෙන් කෝණික හැඩයක් තියෙන නිසා එයා හොඳට මතක තියාගන්න ඕනේ අපි පොඩ්ඩක් කෝණයක් ආකාරය වෙන්න හැඩයක් එන ආකාරයෙන් තමයි ඒක නිරූපණය කරන්න ඕන නිසා හයිඩ්‍රජන් දෙන්න දෙපැත්තෙන් අඳිනවා මේ සූත්‍රය තුලින් එහෙල පේනවනේ ඔක්සිජන් එකකට හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා ඒ විදිහට අපි අඳ ගන්නවා මෙතන සටහන් කර ගන්නවා එතකොට මෙතන තික්කතිර සටහන තමයි අඳින්නේ තික්කතිර සටහන මම මෙතන සලකනවා හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන කතිරයක් විදිහටත් ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන තිතක් විදිහටත් දක්වනවා කියන එක මම දැන් තීරණය කරනවා. එහෙනම් මෙයා බන්ධනය සඳහා යොදන්න පුළුවන් එකම එක ඉලෙක්ට්‍රෝනය යන්නේ මෙයා හයිඩ්‍රජන්ට පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. ඒක බන්ධනය සඳහා දෙනවා කතරකින් දක්වනවා. මෙයාත් නිකන් ඉන්න බන්ධනය සඳහා ඉලෙක්ට්‍රෝනයක් සපයනවා ඒක අපි තිතකින් දක්වනවා.
හරිද? දැන් සමහර කට්ටිය මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙන්න මේ මං අඳිනවා දිගටි විදියට නැතුව මෙහෙමත් අඳිනවා ඒක ගැටලුවක් කරගන්න එපා. එතකොට මේ පැත්තේ හයිඩ්‍රජන් යොදන ඉලෙක්ට්‍රෝන එක කතරකින් දක්වනවා. මෙයා ඉලෙක්ට්‍රෝනයක් දැම්මොත් මෙයාත් ඉලෙක්ට්‍රෝනයක් දානවා. ඒක තිතකින් දක්වනවා. මේ අපි මේ දක්වන්නේ මේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික. ඒක කිව්වනේ මුලින්ම. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් වෙනකන් ඊට පස්සේ ඔක්සිජන් එක සම්පූර්ණ කරගන්නවා. මෙයාගේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන දෙක. උච්ච වායු වින්‍යාස. ඔක්සිජන් ගෙත් ඇහිලා සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ අපි ගණන් කරනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්නටම පොදුයි දැන්. මේ හයිඩ්‍රජන් දීප ඉලෙක්ට්‍රෝන දැන් ඔක්සිජන් ගේ වගේ නිකන්. මේ හයිඩ්‍රජන් දීප එක ඔක්සිජන් ගේ වගේ. එතකොට ඔක්සිජන් දෙතොර ඉලෙක්ට්‍රෝන දෙකක් හිටපෙක තව දෙකක් වැඩිලා තියෙනවා. 1 2 3 4 ඉතුරු ටික සම්පූර්ණ කරනවා වටේ. 5 6 7යි 8යි කියලා උඩින් දක්වනවා. උඩින් තමයි ඉහළින් යුගල වශයෙන් දක්වනවා. මෙන්න මේ යුගල වශයෙන් ඉහළින් දක්වපු ඉලෙක්ට්‍රෝන දෙක. යුගල අපි හඳුන්වනවා ඉතුරු ඉලෙක්ට්‍රෝන යුගල් ඉලෙක්ට්‍රෝන එකසාර යුගල් කියලා කියනවා. ඔන්න ඔකට ඊතල දාලියටලා මේක ලියා ගන්න. එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් කියනවා. එකසාර ඉලෙක්ට්‍රෝන එකසාර ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. අර ඉතුරු බන්ධනයේ සඳහා සහභාගී නොවි ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන තමයි අපි එකසාර ඉලෙක්ට්‍රෝන කියලා හඳුන්වන්නේ. එකසාර ඉලෙක්ට්‍රෝන. ඒක ලියාගෙන තියාගන්න. ඕවා සාමාන්‍ය වැදගත්. එතකොට මෙතන අපි යන්නේ තිත් කතිර සටහන නම් ඊට පස්සේ අපි යන්නේ ලූයිස් තිත්තුවේ හඳින්න කියලා කිව්වොත් එහෙම අපි මේක අඳලා හරියන්නේ නැහැ. එතකොට ඒකේ තියෙන්න ඕනේ තිත් විතරයි. ලේසි ඉතින් එහෙලා ඉස්සලා කතිර දාපු තැනට තිතක් කතිර දාපු තැනට තිතක් දාලා දෙනවා. අර කැන්ද නම් ඒක මොකද ඊට පස්සේ 8ක් වෙන්න සම්පූර්ණ කරනවා. 5යි 6යි 7යි 8යි. එතකොට ඔක්සිජන්ට 8 සම්පූර්ණ. මෙයාගේ 2 සම්පූර්ණ. නම මේ යන්ත මොකද්ද ලූයිස් තිත්තුවේ වෙයි. ලූයිස් තිත්තුවේ යන්ත නම් පහසුයි ලූයිස් තිත්තුවේ හඳින්න කිව්වොත් එහෙම මෙන්න මේ බන්ධන යුගලයට යොදලා තියෙන ඉලෙක්ට්‍රෝන දෙක වෙනුවට අපි ඉරක් ගන්නවා. මෙතරත් බන්ධන දෙක වෙනුවට ඉරක් ගන්නවා. ඉතිරි ඉලෙක්ට්‍රෝන එකසාර යුගල් ටික දක්වනවා උඩින්. එතන ඉලෙක්ට්‍රෝන 2යි 4යි 5යි 6යි 7යි 8 8 සම්පූර්ණ. 8 වෙනකන් ගණන් කරලා මේ ඉලෙක්ට්‍රෝන එකසාර යුගල් ටික තමයි මෙතන දක්වලා තියෙන්නේ. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන බන්ධන ඉලෙක්ට්‍රෝන. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන තමයි මෙතන නිරූපණය. බන්ධන ඉලෙක්ට්‍රෝන. ඔය නම් දැනගන්න ඕනේ. බන්ධන ඉලෙක්ට්‍රෝන. බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. ඒවට. දැන් ඊටු ටික ලේසියෙන්ම අද කරන්න පුළුවන් හැර මේ අවබෝධ කරගත්තා නම් මේ දේ කියපු දේ. මම යන්නත් වැඩකුත් නැහැ ඒක. ඒත් විතර එන ඒවා මේ ටිකෙන් හැලා අනිවාර්යෙන් ප්‍රශ්න අහනවා. මොන ප්‍රශ්න පත්‍රය වුණා. හරිද? තව වෙලා තියෙන නිසා. ඊට ටිකක් දැන් මේක මකන්නද? හරිද? මම ඊට පස්සේ අටින් අඳින්නවා ඊළඟ එක. ගැටලු තියෙනවා අහන්න. ඊට පස්සේ ඇමෝනියා NH3 දැන් ඉතින් ඔයගලන්ට පුළුවන් කියලා හිතනවා. ගැටලු තියෙනවා අහනවනේ. ප්‍රධාන පරමාණු තෝරගත්තා. නයිට්‍රජන්. හරිද? නිතරම අපි උඩින් ටිකක් තියලා තියෙනවා මොකද එකසාර ඉලෙක්ට්‍රෝන යුගල අඳින්න උනොත් එහෙම එල සටහන් කිරීම සඳහා. ඒ නිසා අපි සාමාන්‍ය අර දෙපැත්තෙන් සහ පහළට එන්න තමයි අනිත් අර අතුරු පරමාණු ටික දක්වන්නේ. තව හයිඩ්‍රජන් 3 දෙනෙක් ඉන්නවනේ. හයිඩ්‍රජන් එකකට හයිඩ්‍රජන් 3 දෙනෙක්. H3 තුන සටහන් කරගත්තා. නයිට්‍රජන්ගේ විස්තරය තමයි දැන් ටිකක් හොයාගන්න ඕනේ. කොහෙද ඉන්නේ? මෙතන ඉන්නේ 1 2 3 4 5 6 7යි. දෙකයි නයිට්‍රජන් කියලා කියන්නේ 2යි 5යි. ඒ කියන්නේ සංයුජතාවය 3යි. සංයුජතාවය 3යි. සංයුජතාවය 3යි කියලා කියන්නේ බන්ධන 3ක් හදන්න පුළුවන්. මේ බන්ධන 3ට තමයි එළ මේ හයිඩ්‍රජන් 3 එක සම්බන්ධ කරගෙන ඉන්නේ. ඒතකොට හයිඩ්‍රජන් දාන ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයට කතරකින් දක්වනවා. නයිට්‍රජන් දාන විතර ඉලෙක්ට්‍රෝනයක් තිතකින් දක්වනවා. මෙතනත් ඒ වගේ. තිතයි කතරේ. තිතයි කතරේ. අරම දක්වනවා.
ඊට ඔන්න හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන දෙක සම්පූර්ණ වුණාන උච්ච වායු වින්‍යාසය ලබා ගත්තා. ඊට පස්සේ අපි ගණන් කරනවා හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන ටික. මේ යාට පොදුයි මේවා. 1 2 3 4 5 6යි ඔන්න 7යි 8යි. ඔන්න ඉලෙක්ට්‍රෝන යුගලයක් ඉතුරු වුණා. ඒක අපි ඉලෙක්ට්‍රෝන එක සැර යුගල විදිහට උඩින් දක්වනවා. නයිට්‍රජන්ට ඊට පස්සේ ලුයිස් තිත්තුවේ අඳින්න ගියොත් එහෙම ඒ ආකාරයේ නයිට්‍රජන් නැන්ද හයිඩ්‍රජන් තුන් දෙනාන්ද ඒකේ තියෙන්නේ තිත් ව්‍යුහය නිසා ලුයිස් තිත්තුවේ නිසා තිත් වලින් වඳිනවා. ඊට පස්සේ 8 සම්පූර්ණ වෙනවද කියලා ගණන් කරන 1 2 3 4 5 6යි 7යි 8යි සෙල් වගේ. මෙතන ඊට වඩා ලේසි නයිට්‍රජන් H3යි NH3 නිසා මෙතන ඉලෙක්ට්‍රෝන යුගල වෙනවා ඉරක් ගැහුවා මෙතනත් ඉරක් ගැහුවා මෙතනත් ඉරක් ගැහුවා ඉතින් ඉලෙක්ට්‍රෝන දෙක මෙතන දැක්කුවා NH3 හරිද ඔයගොල්ලෝ ඉන්නව නේද දෙන්නෙක් තුන්දෙනෙක් අඩුලා දැන් 100යි ඉන්න වෙනදර දැන් 40ක් විතර අද සහභාගී වෙන්නේ නැහැ ඉතින් වැදගත්ම කොටස් මේවා ඉතින් ඔයගොල්ලෝ ගෙදර ඉන්න එක ඔයගොල්ලන්ට කියලා වැඩක් නැහැ. ඔය ඉන්න හැමදාම ඉන්න ඉතුරු වෙන පිරිස තමයි මේ ඉන්නේ. දැන් හැමදාම මෙහෙමයි අඟහරුවාද සාමාන්‍ය පරිදි තියනවල බ්‍රහස්පතින්දරත් ඇවිල්ලා දාලා ඉවරලා පන්තියක් විතර වැටෙනවා. ඒක නිසා බ්‍රහස්පතින්දර වෙන් කරලා තියාගන්න. මොකද බ්‍රහස්පතින්දර දාගත්තේ මොකෝ මේ බ්‍රහස්පතින්දා ඔයගොල්ලන්ට අර කාණ්ඩ විෂයක් තියෙන නිසා එච්චර සංකීර්ණ තත්ත්වයක් නෑ. ඔයගොල්ලෝ සීපන් තියෙන අය තමයි කොමස් තියෙන අනික් අය ටිකක් පහසු විෂයන් තියෙන්නේ. ඒක නිසා තමයි ඒක එදාට යොදාගත්තේ. නැත්තම් ගණන් පන්තියක් එහෙම තිබ්බ දවසට යොදාගන්න එක ඉතින් හරි නැති නිසා. හරිද? තවත් මදි වුණොත් එහෙම තවත් අමතර පන්ති යොදාගන්න කිව්වලා. කියන්නකෝ. විද්‍යාව දවස් දෙකක් දාලා තිබ්බොත් එහෙම ඒත් බ්‍රහස්පතින්දා කරනවද? ඒක අපි බලමු ඉදිරියේ වෙන හැටියට එහෙම තිබුණත් එහෙම බ්‍රහස්පතින්දා අපි වෙන් කරගෙන මේකට වෙන් කරගෙන තියාගන්න වෙන පන්තියක් කවුරු හරි ගුරුවරයෙක් දැම්මොත් එහෙම ඇවිල්ලා කියන්නේ ඇවිල්ලා බ්‍රහස්පතින්දා 11ට හැමදාම මේක තියෙනවා කියලා. මම 11 මාර්ට් යොදන්න කල්පනා කරලත් ඇවිල්ලා එදා මේ වෙලාවට යොදාගත්තේ නැත්නම් ඔක කැඩෙනවනේ. ඒකේ ඕගොල්ලෝ අර උදේ ඉඳන් ඉඳලා ඉවරලා නැත්නම් 11 මාර්ට් ගිහින් ඉන්නකොට කම්මැලිකමට සහභාගී නොවෙන්න පුළුවන් නිසා තමයි පොඩි පැය කාලයක රෙස්ට් එකක් දීලා ඉවරලා ඒක 11ටම යොදාගත්තේ. ඒක හොඳයි කියලා ඉතින් පොඩි අත්හදා බලන්න හිතාන කළේ 11 මාර්ට් නැතුව 11ටම යොදාගත්ත ඒකයි හරි අච්චු පොතේ තියෙනවා අච්චු පොතේ තුනකට බලාගෙන ලියන්න එපා අවබෝධයෙන් ලියීම හැකියාව තියෙනවා ඔය විභාගයට එන්නෙත් ඇවිල්ලා මේ පොතේ තියෙන මේ ටිකම තමයි ඉතින් ඉන්ඩස්ට්‍රියල් ඊට පස්සේ CH4 මීතේන් දැන් මීතේන් කියලා නිකන් ඔයගොල්ලන්ට කිව්වත් එහෙනම් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මීතේන් කියන්නේ CH4 කියන. CH4 මීතේන්. හරිද? ඊට පස්සේ අපි අnder කාබන් ඉන්න ප්‍රධාන එක්කේන කාබන් ගැන විස්තරය දන්නවා. ඊට පස්සේ මෙතන ඉන්න 1 2 3 4 5 6. 6 නිසා 2යි 4යි සංයුජතාව 4යි. සංයුජතාව 4යි කියන්නේ මේ අණුවට ලස්සනට අදින්න පුළුවන් මොකද කාබන් ප්‍රධාන එක්කෙනා ඇඳා එයාට පුළුවන් 4 දෙනෙක් වයි හයිඩ්‍රජන් සම්බන්ධ කරගන්න නිසා H4ක් අඳිනවා. හරිද? H4යි. බන්ධනයේ මෙයා ඉලෙක්ට්‍රෝනයක් දානවා. මෙයාත් නිකන් ඉන්නවා මෙයාත් ඉලෙක්ට්‍රෝනයක්. මෙයාත් ඉලෙක්ට්‍රෝනය මෙයාත් ඉලෙක්ට්‍රෝනය. මෙයා ඉලෙක්ට්‍රෝනය මෙයාත් ඉලෙක්ට්‍රෝනය මෙයාත් ඉලෙක්ට්‍රෝනය. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙක සම්පූර්ණ කරගත්තා පැත්තකට වෙන්න පුළුවන්. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ටික අපි ගණන් කරන 1 2 3 4 5 6 8 දැන් ඉතුරු නැහැ ඉලෙක්ට්‍රෝන. එක සැරේ උගල් ඉතුරු වෙලා නැහැ. දාන්න සම්පූර්ණ. ඊට පස්සේ අපි මගේ අන්තිම මොකද ලුයිස් ව්‍යුහයක් නෙවෙයි තිත් කතිර සටහන යන්නේ. හොඳට නම බලන්න. තිතයි කතිරේ සහිත තිත් කතිර සටහන යන්නේ. මෙතන අපි අඳින්න යන්නේ ලුයිස් තිත් ව්‍යුහය. එසා ලුයිස් තිත් ව්‍යුහය නිසා නමින් තේරෙනවා. ලුයිස්ගේ තිත් ව්‍යුහය. කතිර නෑ ඔතේ. තිත්ප තමයි තියෙන්නේ. හරිද? තිත් තියෙන්නේ. මේ අතර ඇඳ ගැටලුවක් වෙන්නේ නැහැ. තිත්ප තමයි තියෙන්නේ. මේක පහසුයි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලේ වෙනකොට ඉරක් ගන්නවා. ලුයිස් වේ අඳින්න කිව්වොත් ඔන්න මීතේන් වල මේ විදිහට අඳින්න.
හරිද? මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් නිරූපණය වෙනවා. ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි 8යි. ඔන්න 8 සම්පූර්ණ කරගත්තා. 8 සම්පූර්ණ කරගන්න ඔය දෙක විතර බන්ධන හදාගන්න ගියේ හයිඩ්‍රජන් එක. ඊට පස්සේ ඔක්සිජන් ගත්තොත් බලන්න. ඔක්සිජන් මේ ඔක්කොම මේ පොතේ තියෙන ටිකක් ඈ. ඔක්සිජන් O2 ඔක්සිජන් ඔක්සිජන් කියවම O දෙන්නෙක් ඉන්නේ. ඔක්සිජන් දෙන්නෙක් ඉන්නේ. පරමාණු දෙකක්. එතකොට මෙයාගේ අපි බලනවා නේද එකපාරට මේක ඕගලන්ට එකපාරට මේවා පහළ වෙන්නේ නැහැ නේ මේ අදහස්. ඒක නිසා මෙයා පිළිබඳ තොරතුරු ටික අරගෙන ඉන්න ඕනේ. ඔක්සිජන් කිව්වහම කොහෙද ඉන්නේ කියලා බලන්න. 1 2 3 4 5 6 7 8යි. පරමාණු ක්‍රමාංකය 8 නම් 2යි 6යි කියලා ලියනවා. සංයුජතාවය 2යි. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයාට යොදන්න පුළුවන්. මේ තොරතුරු ටික නැතුව මේක අඳින්න යන්න එක ඉතින් අමාරුයි. හරිද? ඒ ටිකම නේද සටහන් කරන්නේ. එහෙනම් බන්ධනය සඳහා මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් සපයන්න පුළුවන්. හයිඩ්‍රෝජන් ඔක්සිජන් එකයි ඔක්සිජන් කෙනෙක් සපයන ඉලෙක්ට්‍රෝන අපි තිතකින් දක්වනවා. අනිත් එක්කන යොදවන එක කතරකින් දක්වනවා. දැන් මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක්ම දාන්න පුළුවන් නිසා මේ දෙක අපි දාලා ඉන්නවා. මෙයා යොදන ඉලෙක්ට්‍රෝන දෙකක් තියලා අපි එතනින් දක්වනවා. හරිද? ඊට පස්සේ 8 සම්පූර්ණ වෙන වට ඉලෙක්ට්‍රෝන එක සැරේ වල ටික සම්පූර්ණ කරනවා. මෙතෙන්ට 4ක් තියෙනවනේ පොදුවේ 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 1 2 3 4යි 5යි 6යි 7යි මේ ඇන්ද තිත් අතර සටහන ඇන්දනම් ඊට පස්සේ අපිට පුළුවන් ලුයිස් තිත් ව්‍යුහ හරිද? තිත් ව්‍යුහ කියන තිත්ම තමයි මේක තියෙන 3යි 4යි. හරිද? ඊට පස්සේ ඉතුරු ටික සම්පූර්ණ කරනවා. තිත් වලින්ම සම්පූර්ණ කරනවා. තිත් වලින්. කතිර නෑ මේක තිත්ම තමයි සම්පූර්ණ කරනවා. ඊට පස්සේ ලුයිස් ව්‍යුහය අඳින්න කිව්වොත් එහෙම ඔක්සිජන් එකයි මෙතන ඉරි තිත් දෙකකට එක ඉරයි. මෙතන තිත් දෙකකට එක ඉරයි. ඔන්න ද්විත්ව බන්ධනයක් පේන්න තියෙනවා. හොඳට පැහැදිලි ඉරි දෙකකින්. ඊට පස්සේ ඉතුරු ඉලෙක්ට්‍රෝන එක සරය ගාන ටික තිත් වලින් දක්වනවා. මොන ද්විත්ව බන්ධනය පේන්න තියෙනවා. ඔක්සිජන්ගේ ද්විත්ව බන්ධනයක් තියෙනවා කියන එක හොඳ පැහැදිලි පේන්න තියෙනවා. දැන් ඕවා පාවිච්චි කරන්නේ අපි මොනවා හරි අණුවක් පිළිබඳව විස්තර කරන්න උනාට පස්සේ අපි ලුයිස් ව්‍යුහ හරගෙන තමයි පැහැදිලි කරන්නේ. එහෙම නැතුව ඕගොල්ලන්ට අර ඉස්සෙල්ලා වගේ රවුම් ඇඳ ඇදලා ඉලෙක්ට්‍රික් ශක්ති මට්ටම් ඇඳගෙන මේක කරන්න ගියා නම් එහෙම ගැටලු සහගතයි. ඊට වඩා හරි පහසුයි අණුවක ව්‍යුහයක් විස්තර කරන්න උනාම ලුයිස් ව්‍යුහ හරගෙන පැහැදිලි කරනවා. එහෙම නැත්තම් ලුයිස් තිත් ව්‍යුහ හරගෙන. එහෙම නැත්තම් තිත් කතර සටහන අරගෙනත් පැහැදිලි කරතයි. විභාගයේදී අහනවා ඉල්ලා එක එක ව්‍යුහ අණුව දක්වලා ඉවරලා ඒකේ මෙන්න මේ කියන ව්‍යුහ අඳින්න කියලා කියනවා. හරිද? තවත් දෙකක් ඇති අඳින්න මේ දෙක අඳින්න ඉඩ තියලා ඉවරලා ඒක අඳින්න ඕන නම් කියන්නකෝ. කියන්න. ඒ දෙකත් අඳින්න ඕන නම් කියන්න. ඒක අඳින්න ඕන නම් කියන්න. අඳලා පෙන්නන්න. නයිට් මම දැන් මේක මකන්නම්කෝ. මකලා දැන් ඔයගලන්ට කියන ලුයිස් ව්‍යුහය අඳින්න කියලා කායද නයිට්‍රජන්ගේ ලුයිස් ව්‍යුහය අඳින්න කියනවා. ලුයිස් ව්‍යුහය. ලුයිස් ව්‍යුහය අඳින්න කියලා කියනවා. එතකොට අපි කල්පනා කරමු කවුද ඉන්නේ නයිට්‍රජන්? කොහෙද ඉන්නේ නයිට්‍රජන් 1 2 3 4 5 6 7යි. ඔව්. කියන්න. 2යි 5යි කියලා කියනවා. අර්ධ එතකොට ඊට පස්සේ මොකක්ද කරන්නේ? ලුයිස් ව්‍යුහය තමයි අඳින්න ඕන. කෙලින්ම අඳින්නත් පුළුවන් ලුයිස් ව්‍යුහය. එහෙම නැත්නම් එහෙලා තිත් කතර සටහන අඳලා අඳත් ප්‍රශ්නයක් නෑ. අපි කෙලින්ම අඳිනවා බලන්න. N2 නේ. නයිට්‍රජන් දෙන්නේ කිව්වා. නයිට්‍රජන් දෙන්න. එතකොට මෙයාගේ සංයුජතාවය කීයද? සංයුජතාවය 3. නිසා බන්ධන 3ක් හදන්න පුළුවන් මෙයාට. හරිද? බන්ධන 3ක් හදන්න පුළුවන් නිසා දෙන්නම එක්කෙනා දෙන්නම එක වගේනේ.
ඒ නිසා මෙයාටත් බන්ධන එකක් හැදුවා, බන්ධන දෙකක් හැදුවා, බන්ධන තුනක් හැදුවා. මොකද්ද අපි අඳින්නේ මේ ලුයිස් ව්‍යුහය නිසා මේ ලුයිස් ව්‍යුහය නිසා. ඊට පස්සේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා, 2යි 4යි 6ක් තියෙනවා, 6යි 7යි 8යි වෙන්නේ ඉලෙක්ට්‍රෝන එක සැරේ උගල දෙන්න මෙතන දාන්න. 2යි 4යි 6යි 8යි 8ක් වෙන්න මෙතන දක්වනවා. කෙලින්ම ලුයිස් ව්‍යුහය අඳින්නත් පුළුවන් ඕන. ඉත් කතර සටහන අඳින්න නැතුව ඕන. කවුද ප්‍රශ්නයක් අහන්න උත්සාහ කරනවා වගේ පේනවා. වෙලාව පෙන්න කියලාද කියන්නේ? තව කාබන් ඩයොක්සයිඩ් එක තියෙනවා. එන්න ඒක මම හිතන්නේ අද ගන්න පුළුවන් වෙයි. ඕගොල්ලන්ට තව මහල්සිට උදේ ඉඳලා හරිද? ඒක නිසා දැන් අයින් වෙන්න එපා. දැන් මම මොකද එල්ල මම තාම ලිස්ට් එක ගත්තේ නැති නිසා එල්ල දැන් තාම පොඩි පිරිස එකතු වෙන්නේ. මොනවාරි ගැටලුවක් තියෙනොත් ඒවා එල්ල පස්සේ අහන්න ඕනේ. ඉන්න චුට්ටක් ඉන්න එල්ල මේ ලිස්ට් එක ගන්නකම්. හරි එහෙනම් ඇහිලා අපි පාඩම නවත්තන්න පුළුවන් ඇහිලා ඊට පස්සේ ඇහිලා අපි අනිත් දවසේ මේක ඉතුරු කොටස සම්පූර්ණ කරලා ඊළඟ දැන් ලබන සතියේත් ඇහිලා මේ පාඩමට දැන් කියන හැටියට කරන්නේ ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා වෙනකොට ඇහිලා අපිට පුළුවන් ඇහිලා ඊළඟට අලුත් පොතේ දෙවෙනි පොත පටන් ගන්න පුළුවන් දෙවෙනි පොතේ තියෙන ජීවීන් වර්ගීකරණය සම්බන්ධව තියෙන පාඩම තමයි ඒකට සදා ටියුට් එක දැන් හදලා තියෙන ඒක එල්ල ඔයගලන්ට ලබන සතියේනකොට දෙන්න පුළුවන් වෙලාවකට අර වෙලාවක එල්ල ඉක්මනට අරගෙන තියාගන්න මේ print out එකක් අරගෙන ඉවරලා. එහෙනම් අපි නවත්තමු. තෙරුවන් සරණයි හැමදෙනාට. ගැටලුවක් තියෙනොත් එහෙම කතා කරමු. පෙරවන් සරණයි ගුරුතුමා. පෙරවන් සරණයි ගුරුතුමා. හොඳයි. ඔයගලන්ට උමනාවක් තියෙනවා නම් එල්ල තෙරුවන් සරණයි ගුරුතුමාට. තෙරුවන් සරණයි. පෙරවන් සරණයි මාට. තෙරුවන් සරණයි. රෙකෝඩින් එක ඇවිල්ලා ඕන කෙනෙක් ඇවිල්ලා ඉල්ලන්න මම වෙන පෞද්ගලිකව සපයන ඉල්ලන අයට ඇල්ලා යාළුවෝ එහෙම සහභාගී වෙන්න බැරිනවා කියලා කිව්වොත් එහෙම කියන්න කෝල් එකක් දෙන්න කියලා මැසේජ් එකක් කරන්න. තෙරුවන් සරණයි ගුරුතුමා. තෙරුවන් සරණයි.